අද ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට මත්තෙන් අපි සෑම දෙනාම নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද මැදින් පුර 15ක් පොහෝ දින විකාශනය වන ධර්ම සාකච්ඡාව පටිගත කිරීම සඳහා අපගේ නිවාසයේම තෝරාගත්තේ එක්තරා විශේෂ සිද්ධියක් හේතු කොටගෙනයි 82 වෙනි වසරට පා තබන මාර්තු මාසේ 3 වෙනිදා නිමිති කොටගෙන මෙම ධර්ම සාකච්ඡාව අපගේ නිවාසය තුළම පවත්වන්න ඕන කියන හැඟීමක් ඇති වුණා. අපි බලන්නට ඕන අපේ ජීවිතයේ දෙස 82 වෙනි වියට පා තබන්නට අපි පුළුවන් උනේ බොහෝ දුරට මා දකින විදිහට අපි සෑම කෙනෙක්ම තමන්ගේ මනස නිරෝගී කරගන්න ඕන. පළමුවෙන්ම මනස නිරෝගී කරගන්න පුද්ගලයාට කායික නිරෝගී භාවය උදා කරගන්නට පුළුවන්. ඒ නිසා අපි ජීවත් වෙන ක්‍රමයේ දෙසත් අපි බලන්නට ඕන. බුදුන් වහන්සේ ලෝකයට පෙන්වා දුන්නේ උසස් ජීවන ක්‍රමයක්. ඒ ජීවන ක්‍රමය අනුගමනය කරන අයට ඇත්ත වශයෙන්ම කායික නිරෝගී භාවය උදා කරගන්නට පුළුවන් බව අත්දැකීම් තුලින් මට ප්‍රකාශ කරන්නට පුළුවන්. අද අපි අලුත් පණිවිඩයකුත් අපි ඉදිරිපත් කරන්නට බලමු. අපි හැමදාම ධර්ම සාකච්ඡාවලට සවන් දෙනවා. දිවා රෑ දෙකේ ධර්මය අහනවා. නමුත් අපි ඒ ඇසීමට පමණක් සීමා කරගන්නවා මිසක් ඒ අසන දේ අවබෝධ කරගෙන ඒ ධර්මයේ හැසිරීම ක්‍රියාත්මක වෙන්නේ. සුනාත ධාරේත චරාත ධම්මේ කියන බුද්ධානුශාසනාවක් අපි අහලා තියෙනවා. සුනාත කියන්නේ අසන්න. ධාරේත කියන්නේ අසන දේ තමන්ගේ සිත තුළ දරා ගන්නට පුළුවන් වෙනවා. ඒක ස්වභාවයක්. අපිට තියෙනවා ධාරණ ශක්තිය කියලා දෙයක්. ශක්ති 4ක් තියෙනවා නාමකය තුළ. ග්‍රහණය කරගැනීමේ ශක්තිය, දැන් මේ කතා කරනකොට මේ දේවල් හිතෙන් අල්ලගන්න පුළුවන්. ග්‍රහණය කරගැනීමේ ශක්තිය. ග්‍රහණය කරගන්නදී ධාරණය වෙන ශක්තියක් තියෙනවා. ධාරණ ශක්තිය. මේක අධ්‍යාපනයේදී හරි වැදගත් විදිහට සලකනවා දරුවන්ගේ ධාරණ ශක්තිය ගැන. ඒ කතා කරන්නේ ධාරණ ශක්තිය විතර, වෙන මොකවත් නැහැ කියලා හිතාගෙන ඉන්නේ. ග්‍රහණය කරගත්තේ නැත්නම් ධාරණ වෙන්නේ කොහොමද? එතකොට ග්‍රහණය කර ගැනීමට ශක්තියක් අපිට තියෙනවා. ගුරුවරයා උගන්වනකොට ඇහුම්කන් දීලා අපි ඒක ග්‍රහණය කරගන්නවා. අල්ලා ගන්නවා. ඒක උපාදානීය කියන වචනේ භාවිතා කරනවා ධර්මයේදී. ඒ ධාරණීය වෙන දේවල් ඒ අරමුණ ගැටෙනකොට ස්මරණය වෙනවා. මොකද ස්මරණය වෙනවා කියන්නේ මතක් වෙනවා. අන්න ඔතෙන්ට තමයි මානසිකාරයේ සම්බන්ධ වෙන්නේ. මෙනෙහි වෙනවා. ඒ රූපය කලින් දැකලා තියෙන එක මතක් වෙනවා. මේ අහවල් එක්කනා, මේ අහවල් රූපේ, මේ අහවල් සද්දේ, මේ අහවල් ගන්ධේ, මේ අහවල් රසය කියලා ස්මරණය වෙනවා. අන්න ස්මරණ ශක්තිය. ස්මරණය විතරක් වෙලා පවතින්නේ. ඒක භව වෙනවා. උඩු හිතට පමුණුවනවා. අර මතක් වෙන එක උඩු හිතට අරන් එනවා. වැඩ කරන කෑල්ලට අරන් එනවා. මේ උඩු හිත කියලා හිතේ කොටස් කෑලි තුනක් දාලා නැහැ. අර වැඩ කරන චිත්ත ස්වභාවයට අර මතක් වෙච්ච එක අරගෙන එනවා. ඒකට කියනවා භව වෙනවා කියලා. ඔය தත්ත්වයට කියනවා භවය කියලා. එතකොට අපි භවයටපත් වෙනවා. මේ භවයටපත් වෙන්නේ පරණදී භව වෙන නිසා. එතකොට දැන් බලන්න මේ ශක්තිය අතරින් ඉතින් අපි ධර්මය සුණාත කරන්න ඕන,
ධාරේත වෙනවා. ඊට පස්සේ චරාත අර භව වෙන එකේ තමයි හැතිරෙන්නේ. කල්පනා කරන්න. හිත දිහා බලලා මේවා. හිත දිහා බැලුවම පේනවා. පාරේ යන මනිනා දැක්කා. ග්‍රහණය වුණා රූපය. ඊට පස්සේ ධාරණය වුණා මේක ඇතුලේ රූපය ඇඳුනා. ඊට පස්සේ ඒකට අදාළ දේවල් මතක් වුණා. මතක් වුණායින් පස්සේ ආයි යන්නේ පුංචි බණ්ඩයියා. එයාට නම දාලා තියෙන්නේ ඒ සංඥා නාමේ තමන් ගාව. ඒක මත වෙලා එනවා. අන්න භව වුණා. ඊට පස්සේ භව වුණාට පස්සේ ඉතින් ඔතනින් නතර වෙන්නේ නැහැ අපි. දිත්තේ දිත්තමත්තම් පිනෙවෙයිනේ. දැක්ක දුටුවා කියලා නිකන් ඉන්නවා නම් ඉතින් හරි ලේසි. මොකද වෙන්නේ දැක්කට පස්සේ? තව මතක් වෙනවා. ඒ මිනිහා හොඳක් කරා නම් ඒක මෙනෙහි වෙනවා. නරකක් කරා නම් ඒක මෙනෙහි වෙනවා. ඉතින් යනවා. මානසිකාර්ය මෙනෙහි වෙනවා. ඉතින් ඕකේ අවසානයක් නෑ. අවසාන වෙන හැටි කියලා තියෙනවා. කොහොමද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. ශෝක සංතාප වලටපත් වෙන තත්ත්වයට, පසුතැවිලි වෙන තත්ත්වයට. අපි යම්කිසි කර්මයක් කරලා හයියෝ මං කරපු මෝඩ වැඩි. පසුතැවිලි වෙන තත්ත්වවල වලටපත් වෙනවා. මොකද්ද? අර රූපේ හැප්පුණාම මනෝමය ශක්ති හතර වැඩ වෙලා. එතකොට ඒ චරාතයෙන් ගැලවෙන්න ඕන. ඒ හැසිරීමෙන් ගැලවෙන්න ඕන. ඒ හැසිරීමෙන් ගැලවෙන්න තමයි බුදුන් වහන්සේ මේ අපිට ධර්මයක් කියලා දීලා ඒක අහන්න කියනවා. ඊළඟට ඒ අහන ධර්මය ධාරණය වෙනවා. ධාරණය වුණාම මේ ධර්මයට අනුව හැසිරෙනවා. අර යහපත් ක්‍රියා මාර්ගයට අනුව හැසිරෙනවා. දැන් Taman දැක්ක මිනිස්සයා Tamanට හතුරෙක් විදිහට දැක්කනම් වහාම හතුරෙක් වෙන එක මකා ගන්න ඕන. ඒක මකන්න Taman ගාව ධර්මතාවයක් තියෙන්න ඕන. ඒකයි සුණාත ධාරේත චරාත ධම්මේ කියන එක අපි ප්‍රයෝජනෙට ගන්න. එතකොට මේ නිසා අපි කල්පනා කරමු අපි මේ දවස්වල කතා කරන ධර්මතාවලින් අද මේ රට තුල ඇති වෙලා තියෙන ස්වභාවයන් දිහා බැලුවාම අපිට පේනවා ඉතින් අද ඩිංගක් පායලා තියෙනවා පහුගිය දවස්වල අපිට මොනතරම් කරදරකම් කටළු තිබුණාද කියලා. ඉතින් මේවට කතා කරනවා එක එක වේදිකාවල එක එක විදිහට එක එක පුජ්‍යලෝ එක එක විදිහට කතා කරනවා මේ වහින්නේ ඇයි ගම් වතුර ගලන්නේ ඇයි කියලා. බුදුදහමේ තියෙනවා අනාගතවන්ත දේශනාව කියලා එකක්. අපි පුංචි කාලේ අහලා තියෙනවා. ඕක ඉතින් ලස්සනට කියනවා. ඔය අනාගතවන්ත දේශනාවේදී අපි අහලා තියෙන පුංචි කාලේ සූර්යෝ 7 දෙනෙක් පායනවා කියලා. කවදා හරි අනාගත කාලේ. ඊයේ පායලා මේක ගිනි ගන්න තත්ත්වයටපත් වුණාට පස්සේ මුර්ග සංවර්ෂාව. ඒකට කියන්නේ මුර්ග සං. අපි දන්නේ මොකද්ද කියන්නේ මුර්ග සංවර්ෂාවක් වහිනවලු. වැහිලා මුළු ලෝකෙම ජලාශයක් වෙනවලු. ලෝක විනාශයක් වෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් බුදුන් වහන්සේ යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න ඇති ඕක ඉදිරිපත් කරපු කට්ටිය සූත්‍ර ලිව්වා ඒවට. මේක තව ටිකක් විස්තර කරලා දෙන්න. මම දකින විදිහට නම් මෙතන පෙන්වන්නේ දැනටත් අපිට ලෝකයේ උෂ්ණත්වයේ වැඩි වේගෙන එනවා. අද ලෝකේ පිළි අරගෙන විද්‍යාඥයෝ ලෝකයේ උෂ්ණත්වයේ වැඩි වෙනවා, හිම කඳු දිය වෙනවා, මොහොතේ මාලදිවයින් පවා සමාලා නිව්සීලන්ත පවා යට වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට වෙන තුකේ උෂ්ණත්වය වැඩි වෙනවා කියලා. ඉතින් හරි සූර්ය 7 දෙනෙක් පායනවා වගේ තමයි. 7 දෙනෙක්ගේ සැර දැනි. දැන් එක්කෙනාගේ සැර මෙච්චර. සූර්ය මේ ලෝකයේ උෂ්ණත්වයේ වැඩි වෙන ගතියක් තියෙනවා. ඉතින් අනාගතයේ ඔක කියලා තියෙනවා. ඇත්ත කියලා තියෙනවා මේක යත. ඊට පස්සේ මොකද කරන්නේ මුර්ග සංවර්ෂාවක්. ඉතින් මේ මුර්ග සංවර්ෂාව කියන එක දැම්මට තේරෙනවා. මුර්ගයෝ සුම් කරන වරුසාවක් වහිනවා. මිනිස්සු මොනුම් බවට පත් වෙලා ඉන්නේ මුර්ගයෝ. අන්නේ මුර්ගයෝ විනාශ කරන වර්ෂාව. ඒව තමයි දැන් ඔය වැටෙන්නේ. ඇයි? මිනිසායේ තරමට අධර්මිෂ්ඨයි. දරුවා බස් එකේ බෑග් තියෙන එකේ ඔතල කොළමට යවනවා මරලා. දරු පැටියා මලකඳ උත්තලා කාටගත් දිගිලේ ඉඳලා කොළඹට ප්‍රවාහණය කරලා තිබුණා. එතන ගිහිල්ලා
බස් එකේ ඩ්‍රයිවර් උන්නයි කන්ඩක්ටර් මහත්තයයි හොලා බලනකොට මොකද්ද මේ මල්ල කාගේද කියලා බලනකොට දරුවෙක්. හැබැයි මැරිලා. මෙන්න රට කහට ගද්දිගිලිය යට උනේ නැද්ද? බස් එක ආවේ කහට ගද්දිගිලියෙන් තමයි. මේ මිනිසා යන ගමන අපේ රට පමණක් නෙවෙයි. ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඇෆ්ගනිස්තාන, පාකිස්තාන ওই ප්‍රදේශ, චීනය කොහෙද ගම් වතුර නැත්තේ? ඇයි මේ? භූමිකම්පා කොහෙද නැත්තේ? මේ පෙරේදත් භූමිකම්පාවක් තිබුණා කියලා මධ්‍යම චිලීවලී කිව්වා. මිනිස්සු වහාමස් කරා කියලා. අපි පුංචි කාලේ 1942 භූමිකම්පාවක් වුණා කියලා මම අවුරුදු 12 කාලේ ආලා තියෙනවා. පුංචි කාලේ. කාලේ භූමිකම්පාවක් කියන එකක් අහන්න නැහැ. සුනාමි කියන එක දන්නේම නැහැ. එහෙමනම් අද මේ තරම් ඇයි මේවා මේ ස්වභාව ධර්මයේ බුදුන් වහන්සේ මේ පෙන්වුවේ මිනිසා කියන්නේ ස්වභාව ධර්මයේ කොටසක්. ඒ ස්වභාව ධර්මයේ කොටසක් වන මිනිසා අනිත් ස්වභාව ධර්ම අද විනාශ කරනවා. මොකෙන්ද? තෘෂ්ණාවෙන්. මගේ කරගන්න. ලෝකය මගේ කරගන්න දඟලනවා. මේ අධික තෘෂ්ණාව නිසා ලෝකය මේ පොළොවට තියෙන සම්පත් සූරාගෙන පොළවේ පැවැත්මට අවශ්‍ය දේවල්වත් ඉතුරු කරන්නේ නැතුව මේ සූරාගෙන මේවා පොළොව මතු පිටට ඇදගෙන අසීමිත තණ්හාවකින් මිනිසා කටයුතු කරනවා. එතකොට මේ පරිසරය විනාශ කරන නිසා ඒ ස්වභාව ධර්මයේ නැමැති පරිසරයේ මිනිසට ගහනවා දැන්. හිතන්න එපා නවත්තයි කියලා. මේක නවතින්නේ නැහැ. සමහරවිට ඔය 2012 කියන මුල්කාපාතත් එන්න බැරි නෑ. නැවතත් ජලාශයක් වෙන්න බැරි නෑ. ඒ නිසා මිනිසා ධර්මිෂ්ඨ විය යුතුයි. මිනිසා දැහැමි විය යුතුයි. මේ මිනිසාගේ සිත පිළිබඳව බුදුන් වහන්සේ ධර්මතා තුනක් ලෝකෙට ඉදිරිපත් කරා. මේ ලෞකික මිනිසාගේ මනෝමය ස්වභාවය පිළිබඳව පද තුනකින් ලෝකෙට කියලා දුන්නා. එක කියලා දුන්නේ රට්ඨපාල කුමාරයාට. රට්ඨපාල කිව්වම තියෙන රට පාලනය කරන කුමාරයා කියලා ගන්න පුළුවන් නේ. ඒ අයට තමයි කියන්නත් ඕනන්නේ. එතකොට ඒ රට්ඨපාල කුමාරයාට මිනිසාගේ මනෝමය ස්වභාවය පද තුනයි. වචන තුනකින් කියලා දුන්නා. අපේ හැටි ආය කාගේවත් හැටි නෙවෙයි. මේ මිනිසාගේ හැටි. මොකද්ද මේ මනසේ ස්වභාවය? ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ. ඔන්න ලෞකික මිනිසාගේ මනෝමය ගති ලක්ෂණ තුන. ඌනෝ ලෝකෝ. මොකද මේ කියන්නේ? කොච්චර තිබුණත් මදි. දැන් මෙතන ඉන්නවද ඇති වෙච්ච කට්ටිය? දැන් අවුරුද්දේ එහෙම එනවා සාරි ඇති කියලා හිතලා තියෙන අය. දැන් අවුරුද්දේ 364 දවසක් කෑවා 65 වෙනි දවස කන්ටනේ යන්නේ. කොච්චර වේදම් කරනවද එදාට කන්න? හරක් කීයක් ඉවරද? ඌරෝ කීයක් ඉවරද? බූරුවෝ බල්ලෝ කුකුලෝ කීයක් ඉවරද? ඌනෝ ලෝකෝ. මේකේ හැටි. ධනේ රැස් කරා දැන් ඇති කියලා හිතනවද? බලේ රැස් කරා ඇති කියලා හිතලා තියෙනවද අපේ පුජ්‍යලින්ද? නෑ. ඌනෝ ලෝකෝ අපේ ගති ලක්ෂණයක් මේ බුදුන් වහන්සේ පෙන්වුවේ. මේක හදන්ටයි බුදුන් වහන්සේ මහන්සි උනේ. අතිත්තෝ ඔන්න දෙවෙනි ගුණේ. මොකද? කිසිම දවසක තෘප්තියක් නැත. කොයි වෙලාවකවත් සන්තෝෂෙන් නැත. හැටරියනක් එල්ලගෙන තමයි ගෙවල් වල ඉන්නේ. අතිත්තෝ තෘප්තියක් නැහැ. ඇයි? ඇති කියලා සෑහීමකටපත් වෙලා නැහැ. කොච්චරවත් කියන්නේ නැතිකම. අරක නැහැ මේක නැහැ අරක නැහැ මේක නැහැ. තෘප්තියක් නැහැ. අතිත්තෝ. ඒ නිසා මොකද වෙන්නේ?
ඔන්න ලෝකේ ඉන්න ඔක්කොම මිනිසුන්ට එක නමක් හැදුවා පුතා. තණ්හා දාස. දැන් දාගෙන ඉන්නේ කොහොමද? බුද්ධ දාස, ධර්ම දාස, සංඝ දාස, ගුණ දාස, යස දාස. බුදුන් වහන්සේ එක නමයි දැම්මේ තණ්හා දාසලා. හරිද ලෝකේ? ඔන්න ඔය තණ්හා දාස වෙලා ඉන්න තාක්කල් මේ වැසි කුලං සුනාටු ගම් වතුර සුනාමි භූමිකම්පා බලාපොරොත්තු විය යුතුයි. ඒකයි බුදුන් වහන්සේ අනාගත වංශ දේශනාවකින් ලෝකයාට පෙන්වුවේ. ඒ නිසා අපි දැන්වත් අවදි වෙන්න ඕන. මේ පොඩි පොඩි දඬුවම් කරගෙන යන්නේ නැගිටවන්න. ඒවා දැකලා අපි කල්පනා කරන්නට ඕන. මට පෙරේදා ටෙලිෆෝන් කරනවා මේ අනුරාධපුරයේ අපේ පොලිස් නිලධාරි මහත්තයෙක් එනවා පන්තියට. අනේ සර් ගම් වතුර ගලාගෙන එනකොට කැලේ ඉන්න හාවොයි මීමින්නෝ ටිකයි ගේ ගාවට ආවා. ගේ ගාවට ආපු උන්ට පොල්ලෙන් ගහලා මරාගෙන දවල්ට කෑවා. රැට ගැලුවා සර් ඒ මුළු ගමටම කිව්වා. අහලා බලන්න ගිහිල්ලා ඕන්නම් ඒ ශාලාමිත් ඉන්නවා. අපි අසපුවටින් එක්කන. අර හාවු ටික පැනගෙන ආවේ මිනිසා වෙතට බේරෙන්න මරාගෙන කෑවා. මේ මිනිසා ඉතින් ගම් වතුර ගලන්නේ නැති වෙයිද? කොතනද වැරද්ද? එහෙනම් ඔය තනින් තන කියන කතන්දර නෙවෙයි. මිනිසා අධර්මිෂ්ඨ වෙන්න ස්වභාව ධර්මයේ මිනිසාට දඬුවම් කරනවා. ඒක අපි තේරුම් අරගෙන අපි ධාර්මික වෙන්න බලමු. ඒ නිසා අපි දවසින් දවස මේ අයහපත් පැත්තට නෙවෙයි යහපත් පැත්තට හැරෙන්න බලමු. ඒ නිසා තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. ඊළඟට මම තව පණිවිඩයක් දෙන්න කැමතියි අද දවසේ බුදුන් වහන්සේ ලෝකයාට දුන්න පණිවිඩයක්. ඒක පොතම පෙන්නලා කිව්වොත් තමයි පිළිගන්නේ. නැත්තම් තමයිලාට පිළිගන්නේ නැති මිනිස්සු ඉන්නවානේ. මේ ගිහියෙක් කියන බණ කියලා. බුදුන් වහන්සේ මහා ශුන්්‍යත සූත්‍ර දේශනාව අවසන් කරන වාක්‍යයට අහුම්කම් දෙන්න. ආනන්ද හාමුදුරුවන්ට මහා ශුන්්‍යත සූත්‍ර දේශනාව වදාරලා අවසානයේ අනුශාසනාවක් කරනවා. මොකද්ද මේ අනුශාසනාව? තස්මා තිහ මං ආනන්ද මිත්තාවතාය සමුදාචරත මා සපත්තවතාය තංගෝ භවිෂ්‍යති දීඝරත්තං හිතාය සුඛාය. මොකද්ද මේ කියන්නේ? ආනන්දය මම හතුරෙක් විදිහට ඇසුරු කරන්න එපා. කවුද මේ කියන්නේ? බුදුන් වහන්සේ. මම හතුරෙක් විදිහට ආශ්‍රය. මම මිතුරෙක් විදිහට ඇසුරු කරපල්ලා. අද මේ පණිවිඩේ ලෝකෙට කියන්න වෙලා තියෙන විශේෂයෙන්ම අපේ ලේබල් බුද්ධඝංකාරීන්ට. කොහොමද හතුරෙක් විදිහට ආශ්‍රය කරන්නේ කියන එක බුදුන් වහන්සේ කියනවා. කතං ආනන්ද සත්තාරං ශාවකං සපත්තවතාය සමුදාචරಂತಿ නොමිත්තාවතාය. මේ ශාත්‍රූවරයා හතුරක් විශේෂයෙන් ආශ්‍රය කරනවා, මිතුරෙක් වශයෙන් ආශ්‍රය කරන්නේ නැහැ. කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා ඊට පස්සේ උන්වහන්සේ පෙන්නනවා. අහගන්න මොකද්ද කියන්නේ කියලා. ඉදානන්ද සත්තා ශාවකානං ධම්මං දේසේතේ අනුකම්පකෝ හිතේසි අනුකම්පං උපාදාය ඉදං වෝ හිතාය ඉදං වෝ අසුඛායාති තස්ස ශාවකාන සුත්තෝසන්ති නසෝතං ඕදහන්ති න ආනන්ද චිත්තං උපට්ඨපෙන්ති වක්ඛම්ම ච සත්තු සාසනා වක්ඛන්ති. ඔන්න බුදුන් වහන්සේ හතුරෙක් විදිහට ආශ්‍රය කරන මිනිස්සු.
උන්වහන්සේ කියනවා මම නුඹලා කෙරෙහි තියෙන අනුකම්පාව, දයාව, මානව කරුණාව නිසා මම නුඹලාට මෙන්න මේ දේ යහපත්ය, මේ දේවල් අයහපත්ය, මේක කළ යුතුය, මේවා නොකළ යුතුයයි යනාදී වශයෙන් උඹලාට තියෙන දයාව, ආදරේ, කරුණාව නිසා මම අනුශාසනා කරනවා. නමුත් මා මේවා කරනකොට ඇතැම් පිරිසක් මේවා අසන්නේ නැත, ඇහුම්කන් දෙන්නේ නැත, ඒවා තේරුම් අරගෙන ඒ මගට වැටෙන්නේ නැත. අන්න ඒ පිරිස මම ඇසුරු කරන්නේ හතුරෙක් විදිහට. ඒතොර ලංකාවේ බුද්ධ ආගම්කාරෝ ඔක්කොම කවුරු විදිහටද බුදුන් වහන්සේ ඇසුරු කරන්නේ? ගිහි පැවිදි දෙකොල්ලම, අපි දෙකොල්ලම. උන්වහන්සේගේ අනුශාසනාවලට පටහැනිව ජීවත් වෙනවා නම් අඩුම ගණනේ පංචිල් පද පහවත් රැකෙන්නේ නැති විදිහට ජීවත් වෙනවා නම් අපි බුදුන් වහන්සේ අතුරු කරන්නේ කවුරු විදිහටද? හතුරෙක් විදිහට. තේරුම් අරගෙන යන්න කිව්වේ. මේක තමයි මට උපන් දවසේ කියන්නේ කියන පණිවිඩය. අහන්න තිස්සෙම මම බුදුන් වහන්සේ ආශ්‍රය කරන්නේ කොහොමද කියලා. නෑ නෑ මම කිරිබත් විවාගෙන යනවා, අම්මෝ මල් වට්ටි මම ලක්ෂේ පිච්චමල් පූජාවටත් යනවා. ඔය බහු බුහුත කරලා නෙවෙයි. උන්වහන්සේ යම්කිසි ප්‍රතිපත්තියක් අපිට ඉදිරිපත් කළා තියෙනවා. ශික්ෂා, අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා. අන්නේ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරනවා නම් උන්වහන්සේගේ අනුශාසනාව අනුව අපි බුදුන් වහන්සේ මිතුරෙක් විදිහට ආශ්‍රය කරන්නේ. හතුරෙක් විදිහට නෙවෙයි. ඒ නිසා මොකක් හරි වැරද්දක් සිද්ධ වුණාම තමන්ම තේරුම් ගන්නට මම මේ බුදුන් වහන්සේ අතුරු කළේ හතුරෙක් විදිහට කියලා. ඒතකොට මෙන්න මේ කරුණ, මේ පණිවිඩය කවුරුත් හිතේ දරාගෙන අපි අහන ධර්මයෙන් අහලා gedere යන්න නෙවෙයි, අහලා ධාරණය වුණාම චරාත ධම්මේ ඒ ධර්මතාවු අපි හැසිරෙන්න ඕන. ඉතින් මොකද්ද තියෙන්නේ? තුනයි. හිංසාව, වංචාව, දුරාචාරය. ධර්මතාව තුනක්. එතකොට දැන් මේ බොහෝ දෙනෙක් කතා කරනවා මේ බුදුන් වහන්සේ මස් කන්ට එපා කිව්වද, මස් කන්ට කිව්වද, මේක බුද්ධිමතුන් විහිං තීරණය ගත යුතුයි. කොහේවත් බුදුන් වහන්සේ තහනම් කරලා නැහැ. මම දැක්ක එක්තරා පොතක ලියලා තියෙනවා අලි මස් කන්ට එපා කියලා තහනම් කරාලු. ඊට පස්සේ අශ්වමස් කෑවලු. අශ්වමස් කන්ට එපා කියලා මහා වග්ගපාලියේ විනය පිටකේ තියෙනවලු. ඔය විනය පිටකේ බුදුන් වහන්සේ දේශනා කරපුවා නෙවෙයි, පසු කාලීන මිනිස්සු එකතු කරපු ඒවා ගොඩක් තියෙනවා. ඊට පස්සේ අශ්වමස් කනකොට කවලු තහනම් කරාලු. ඒ පොතේ තියෙන්නේ. ඊට පස්සේ බලු මස් කෑවලු. බලු මස් කෑමත් තහනම් කරාලු. ඊට පස්සේ සර්ප මස් කෑවලු. ඒකත් තහනම් කරා. බුදුන් වහන්සේ කිසිම තැනක තහනම් ලේබල් එකක් ගහලා නැහැ. බුදුන් වහන්සේ කාටවත් එපා කියලා නැහැ. මේවා තේරුම් ගන්න. බුදුන් වහන්සේ මස් කන්න එපා කියලාත් නැහැ, කන්න කියලාත් නැහැ. ඇයි එපා කිව්වනම් මොකද වෙන්නේ? අද අපි ගන්න ඕන තීරණය කවුද අරන් තියෙන්නේ? බුදුන් වහන්සේ අරන් තියෙන්නේ. අවුරුදු 2500කට කලින්. සාධාරණද? තියෙනවද මිනිසාට නිදහස් චින්තනයක්? මිනිසාට නිදහසක් නැහැ එහෙනම්. බුදුන් වහන්සේ අපි වෙනුවෙන් තීරණ අරගෙන නැහැ. අපි වෙනුවෙන් තීරණ අරගෙන කරනකොට පාත් මේවා ටිකක් තේරුම් ගන්න එකයි තියෙන්නේ. කලාතුරකින් එන මිනිස්සු. එතකොට තීරණ අරගෙන නැහැ. බුදුන් වහන්සේ තීරණ ගත්තේ නැහැ. තීරණ ගැනීම අපිට පවරලා තියෙන්නේ. යදා කාලාම තුම්මේ අත්තනේව ඥානේයත් අත තුම්මේ උපසම්පජ්ජ විරෙය්‍ය. මොකද මේ කියන්නේ? අන්න කාලාම සූත්‍රයට අහුන් ගන්න දෙන. නුඹලාටම මේවා හොඳයි කියලා හිතනවා නම් වැළඳ ගැලින්න, නරකයි කියනවා නම් ප්‍රතික්ෂේප කරලා. එතකොට අපිට බාර දීලා තියෙනවා තීරණ ගැනීම. ඒ නිසා බුදුන් වහන්සේ මොන මසක්වත් කන්න තහනම් කරලත් නැහැ, කන්න කියලාත් නැහැ. හැබැයි කෑම කන හැටි උන්වහන්සේ ප්‍රකාශ කරා මේ අයට තේරෙන්නේ නැහැ ඒ ධර්මතාවය. මහා දීනාද සූත්‍රයේ උන්වහන්සේ දානේ වළඳන හැටි කියලා තියෙනවා. ඒක මේ ඇයට තේරුන්නේ. එතන තියෙනවා ගෝමයන් ආහාරේමි කියලා. කවුද? වසුපැටියා.
වසුපැටියෙක් ගොම දාන එක ගැන උන්වහන්සේ උපමාවකට අරන් තියෙනවා. මේවා මිනිස්සු දකින්නේ නැහැ. නමුත් බුද්ධිමත්ව දකින්න පුළුවන් තැන්. උන්වහන්සේ ගෝමයන් ආහාරයේම කියන්නේ ඊ වසුපැටියා කිරි බොනකොට ගොම දැමීමේ ක්‍රියාව සිද්ධ වෙන එකයි මම ආහාර ගන්නකොට අනුගමනය කරන්නේ. ආහාර ගන්නකොට අනුගමනය කරන්න ක්‍රමයක් තියෙනවා. අන්න උපමාවක් එතන දීලා තියෙනවා. ඉතින් ඕකට අර්ථකථනය කරා බුදුන් සිද්ධාර්ථ බෝසතාණන් ගොම කෑවා, අසූචි කෑවා. මාත් එක සංවාදයක් කරා මේකට. එතකොට ඒක නෙවෙයි ඒකේ ඇතුලේ තියෙන කතාව ගන්න ඕන. ආහාරයේම කියන්නේ පමුණුවනවා. ගෝමයන් ආහාරයේම කියන්නේ ගොම දැමීමේ ක්‍රමය පමුණුවා ගන්නවා. මොකද්ද මේ වෙන්නේ? වසුපැටියෙක් මේ දවස් 7ක් 8ක් වයස වසුපැටියෙක් මවගෙන් කිරි ටික බොනකොට බුරුල්ලට ඇන නකුට පිටිපස්සෙන් උස්සගෙන මම ඇහැට දැකලා තියෙනවා අපේ ගෙවල් වල හිටියා පොඩි කාලේ එළදෙන්නු පැටවුම් වෙන අපි ඉතින් හරි පුංචි කාලේ අවුරුදු 10 12 හරි ආදරේ උන්ට. ඉතින් අපි භාෂාවෙන් කිරි බොන හැටි බලලා ඉන්නවා. මේකා මේ නැට්ට මෙහෙම උඩට දා ගන්නකොට මේකා කිරි බොනවා ඒකට නොදනුවත්වම ගොම යනවා. නොදැනුවත්වම ගොම යනවා ඒකට. නමුත් ඔය දෙකක් කරන්න බෑ හිතෙන්. ඒක කිරි බොන්න විතරයි හිතන්නේ. ගොම දැමීම අචේතනිකව සිද්ධ වෙනවා. අන්නේ ක්‍රමේ මං ආහාර ගන්න කියන්නේ කයි ඔය කියන්නේ. මේ ඇතුලේ කතාව. ඕක මම කියනකොට මේ කොළඹ පන්තියේදී දොස්තර මහත්තයෙක් ડોක්ටර් පතිරණ මට කියනවා අත උත්තලා වසුපැටවින්ට විතරක් නෙවෙයි මේ පොඩි දරුවන්ට කිරි බොනකොට ඕක සිද්ධ වෙනවා කිව්වා. ඉතින් අම්මලා කරගහගෙන එනවලු දරුවට බඩ යනවා කියලා. බය වෙන්න එපා. මේක ස්වභාවයක් ඔය පොඩි පැටවුන්ට සිද්ධ වෙන දෙයක් කියලා දොස්තර මහත්තුරු කියනවා. එතකොට ඔය ධර්මතාවයේ සිදුවත් බෝසතාණෝ දැකලා උපමාවට ගත්තා. මහා සීයනාද සූත්‍ර දේශනාවේදී ගෝමයන් ආහාරයේමි එයයි විඳින්ට ආහාර ගන්නෙ නෑ. බුදුදහමේ මස් කන්ට එපා කියන්නෙත් නෑ. මඤ්ඤොක් ආසාවෙන් කෑවත් අන්න පව් නෙවෙයි තෘෂ්ණාව වැඩි වෙනවා. මේ තෘෂ්ණාවෙන් තොරව ආහාර ගන්න ක්‍රමයක් ගැන කතා කරලා තියෙන්නේ. මස් කන්ට එපා, මාළු කන්ට එපා, කරෝල කන්ට එපා කොහෙවත් කියන්නේ නෑ. එපා කියනව නෑ බුදුදහමේ. බුදුන් වහන්සේ එපා කියන්නේ නෑ. එතකොට තීරණ ගන්නේ උන්වහන්සේ. අපිට තීරණ ගන්න ඕන. බුදුදහමේ හැබැයි කියනවා නිවන කියන්නේ මොකද්ද කියලා. මොකද්ද නිවන? අයංකෝ බණානන්ද අට්ඨකෝ විමුක්ඛා විමුක්ති 8ක් ගැන කතා කරලා මහා නිදාන සූත්‍රයේදී බුදුන් වහන්සේ පෙන්නනවා 8 වෙනි විමුක්තිය සංඥා වේදිත නිරෝධය කියලා. නිවන හඳුන්වන්නේ සංඥා වේදිත නිරෝධය. මොකද ඒකේ තේරුම? සංඥාවක් අරගෙන විඳින එක නැති කරනවා. අපේ වැඩේ මොකද්ද බලන්නකෝ උයේ නැගිට තැන ඉඳලා පාරේ යන මිනිහා දැක්කා ගත්ත පොඩි සංඥාවක්. එතෙන් ගැටවර වයස නම් ඒක ලස්සනයි නැත්තම් කැතයි කියලා හරි සංඥාවක් ගන්නවා. වැඩි හිටියෝ මට බැන්න මිනිහා. මොකද්ද මේ ගත්තේ? අර රූපෙන් සංඥාවක් ගත්තා. දැන් සංඥාව අරගෙන මොකද කරන්නේ? විඳින්නේ නැද්ද? මට බැන්නේ කා නේද පුතේ? ඕකට නම් හරියන්න බෑ. ඉතින් ගහන්න යන්නත් බයයි, බනින්නත් බයයි. ඉතින් මනෝ කර්මය කරනවා. මොකද්ද? ගන්නවනේ අපේ භාවනාව, මෛත්‍රී භාවනාව. ඔකට හෙන වැඩියක්, අතප්පයක් කැඩියක් ඔන්න. මොකක් අරගෙනද මේ? සංඥාවක් අරගෙන. අර මිනිහට පාරේ යන්න දීලා නිකන් ඉඳපන්කෝ. මේ පුරුෂයන් මනස අපේ හැටි මේවා තේරුම් ගන්නට ඔය රටේ තියෙන මේ ත්‍රිපිටකයේ සූත්‍රය ඇහුවට හරියන්නේ නැහැ. අපේ හිත දිහා බැලුවාම තමයි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. අර පාරේ යන මිනිහෙන් ගන්නවා සංඥාවක්. අතුගගා ඉන්නවා. දැන් නන්දා මාල්නිගේ සින්දුවක් ඇහෙනවා. දැන් මොකද කරන්නේ? දුව
ඔව් දැන් අත්ත දැන් හොට තියා ගන්නවා මෙහෙම කොහුමිට උඩ දැන් අහගෙන ඉන්නවා. මොකද්ද ගත්තේ? මිහිරි සංඥාව. හරි ෂෝක් සින්දුව. සංඥාවක් අරගෙන විඳිනවා. ඔන්න ඔහම තමයි වින්දන ලෝකයට අපි ඇතුල් වෙන්නේ. ඔය විඳින එක තමයි මේ වින්දනේ තමයි ඔය ಗುಣ තුන තියෙන්නේ. සැප වින්දනක් තියෙනවා. අල්ලපුවත් රොසලින් අක්කා බනිනවා. දැන් මොකද ගන්නෙ? රොසලින් අක්කාගේ තියෙන සද්දයක් නේ. නන්දා මාල්නිගෙත් මොකද්ද තියෙන්නේ? ඒ සද්දේ කටෙන් නිකුත් කරන සද්දේ නන්දා මාල්නිගේ සද්දේ මිහිරි විදිහට ගන්නවා. රොසලින් අක්කාගේ සද්දේ අමිහිරි විදිහට ගන්නවා. දැන් එතන විඳිනවා. ඒතකොට කෝපය විශ්සෙනවා. සංඥා වේදිතය. ඒතකොට පෘථග්ජන මිනිසා ගාව තියෙන්නේ මොකද්ද? සංඥා වේදිතය. ඔය නිසා තමයි උම්මග්ග ජාතක කතුවරේ අපි ඔක්කොටම නමක් දාලා තියෙනවා වේදේහ රජවරු කියලා. හරිද? රංජන තෙරණත් මහත්තයා විඳින්න රජවරු. උම්මග්ග ජාතකේ නැතුව රජ කෙනෙකුට නමක් දාන්න නැතුවර නෙවෙයි වේදේහ රජුරුවෝ. මේ අපි ඔක්කොගෙම හැටි විඳින්න රජවරු. මුකින්ද විඳින්නේ නැත්තේ කියලා ආර නිකන් ඇහෙන දීඳු කෑලෙනුත් දැන් ඉදිනවා. මේ අතු ගෑවිල්ල පැත්තකට දාලා. විඳින්න රජවරු. එතකොට මෙන්න මේ වින්දනය තමයි සැප දුක උපේක්ඛා කියලා වේදියමානස්ස කෝපනාහං ඉදං දුක්ඛන්ති පඤ්ඤපේමි. මෙන්න මේ වින්දනේ මම දුක වශයෙන් පනවමි. වින්දනේ දුක. ඒක සැප විතරක් නෙවෙයි තියෙන්නේ. තුන් වර්ගයක් තියෙනවා. ಗುಣ තුනක් තියෙනවා. තණ්හාවේ ගුණ තුනක් තියෙනවා. මේ ධර්මතාවල ගුණ 2 3 4 5 තියෙනවා තියෙනවා. එතකොට දැන් මෙතන බලන්න සංඥාවක් අරගෙන විඳින එක කරන්නේ. තේ කෝප්පෙක නැද්දෙනවා. දැන් මොකද කරන්නේ? දැන් ඕකෙන් ගන්නවා පැණි රහ සංඥාවත් අඩු ගන්න. කහටයි සීනි ඉලාලනේ ගෙනාවේ. දැන් ඉතින් ඕකේ පැණි රහයි තේක නම් හරි ෂෝක් බොනවා. තේක නම් හරි ෂෝක් ආයෙත් බොනවා. තේක නම් හරි ෂෝක්. ඉතින් මේක තේ බොනවද විඳිනවද? විඳිනවා. ඔන්න වේදේහ රජවරු. ඒකනේ වේදේහ රජු විඳින්න කොච්චර දක්ෂද කියලා කිව්වොත් මිනිහාගේ වයස අවුරුදු 70යි හොයන ගෑනු ළමයාගේ වයස කීයද? පංචාල චණ්ඩි කුමරියගේ අවුරුදු 16යි. කොහොමද නාකිරාලගේ හැටි? මේ කෙලස් නාකි වෙන්නේ නැහැ තේරුණාද? ඒකයි ස්වභාවය. එතකොට මෙන්න මේ නිසා මේ සංඥාවක් අරගෙන විඳින එක තමයි උදේ ඉඳන් රැ වෙනකම් පෘථග්ජන මනස. මෙතින් සංඥා ගන්නවා ඉන්ද්‍රියම් පහෙන්ම. ඇහෙන් ගන්නවා රූප වලින් සංඥා, ශබ්ද වලින් සංඥා ගන්නවා කන තියෙන නිසා, නහයෙන් ගන්ධ සුවඳ සංඥා ගන්නවා, කන වේලාවට දිවෙන් සංඥා ගන්නවා, ස්පර්ශයෙන් සංඥා ගන්නවා හරි. එතකොට මේ සංඥා අරගෙන වේදිතේටපත් වෙනවා. සංඥා වේදිතේ තමයි ලෞකික ස්වභාවය. එහෙමනම් ලෝකෝත්තර වෙන්න ඕන නම් ඒ වින්දනයේ දුක නම් දුකෙන් අත මිදෙන්න ඕන නම් සංඥා වේදිත නිරෝධයට අපිපත් වෙන්න ඕන. ඒ නිසා අටවෙනි විමුක්තිය බුදුන් වහන්සේ මහා නිදාන සූත්‍රයේ බලන්න දීඝනිකායි ඕන කෙනෙකුට මහා නිදාන සූත්‍රයෙන් පෙන්වන්නේ අටවෙනි විමුක්තිය 7ක් හොයාගෙන තිබුණා ලෞකික වශයෙන් නේව සංඥා නා සංඥාතෙන්ට යනකම් අටවෙනි විමුක්තියක් උන්වහන්සේ ලෝකයාට පෙන්වුවා සංඥා වේදිත නිරෝධය. එහෙමනම් මෙතන මේ ගෝමයන් ආහාරේමි කියන වචනේ යෙදුවේ අර වසුපැටියා ගොම දාන්න චේතනීය කරන්නේ. නමුත් ගොම යනවා. ඒක චේතනීය කරන්නේ කිරිබොන්ට විතරයි. අන්නේ ක්‍රමය මම ආහාරෙම කරනවා. ඒ ක්‍රමයට තමයි මම කෑම ගන්නෙ. මම කෑම ගන්නෙ විඳින්න නෙවෙයි. මේ මස් මාංශ හොයන්නේ අඩුම ගන්නේ පරිප්පු හොයන්නේ මොකටද කියලා බලන්නකෝ. දැන් මේ දවස්වල කොච්චර කරන්නේ. ඉතින් පරිප්පු නැති වුණත් බනින්න මිනිස්සු ඉන්නවා. අපි පුංචි කාලේ මොකද දැන් බිත්තර කියන જાතිය අපි දන්නෙත් නෑ පුංචි කාලේ. දැන් ඒව පිටරටින් ගේන්න ඕන. ගේන හැටි බාන හැටිත් පෙන්වන්න ඕන. පුදුම විදිහට කන්ට කිජි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේවා කතා කරන්නේ.
මේ අනුන්ගේ මසට අනුන්ගේ මසක් ඕනන්නේ විඳින්න. කන හැටි බලන්නකෝ. කරෝල හොද්දක් කඩලා කරෝල කෑල්ලක් බෙදලා දෙනවා. එකක් හරි දෙකක් හරි බෙදන්න පුළුවන්. ඉස්සර ඉතින් බෙදනවාම අඩුම ගානේ ලොකුම ගෙදර ගුව මූලිකට ලොකු කරෝල කෑල්ලක් දාලා අනිත් ඇයට පුංචි පුංචි කෑල්ල දෙකක් විතර දාලා දුන්නාම ඉතින් ඔය කරෝල කෑල්ල තියාගෙන කන හැටි කියන්නකෝ මට. එක හැරේම කරෝල කෑල්ල කාපු අය. අරකින් ඩිංගක් කොනිටනවා බත් කටට අනනවා කනවා. ඒකටලා ආයක් කොනිටනවා ආයක් කනවා. ඉතින් මස් කන්නේ මාළු කන්නේ ওই ක්‍රමේ තමයි. එතකොට මේ කොනිට්ට කන්නේ ඇයි මේ කුණු කරවල ගැල්ල? විඳින්න. එතකොට මේ බුදුන් වහන්සේ අපිට අනුදැන වදාළේ මේ විඳීමට කෑම කන්න එපා. මස් මාන්ත තහනම් කරලා නේ. උන්වහන්සේ මස් කෑම එපා කියලා ශික්ෂාපදයක් පනවලා නැහැ තමයි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වා. මේ ශික්ෂණයේ පළවෙනි ශික්ෂාපද. මේක තේරුම් අරගෙන නැහැ සමාජයේ. දේශකයෝ තේරුම් අරන් නැහැ මේක. කට තේරුම් කරනවා බුදුන් වහන්සේ සත්තු මරන්න එපා කිව්වා කියලා. සත්තු මරන්න එපා කියලාත් නැහැ. ඒතකොට උන්වහන්සේ තීරණ අරන් තියෙන්නේ. නෑ මේ මරණ එක නොමරණ එක අපේ තීරණය. මොකද්ද මෙතන පෙන්වන්න තියන්නේ? මේ සමාජයේ තුල සාමූහික සහජීවනයක් ඇති කරන්න නම් මිනිසාට සත්ව කරුණාව ඇති කරන්න ඕන. ඒකයි පරමාර්ථය. මේ සත්ව කරුණාව නැතිකම අද තියෙන රටේ. මේක මේ මනුස්ස කරුණාව කියලා වචනයක් හදලා නැහැ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන දැන් සත්ව කරුණාවක් තියෙන්නේ. මේ සත්ව කරුණාව තියෙනවා නම් තමයි තමන්ගේ තාත්තා වුණත් මරන්නේ නැත්තේ. එයාට සත්ව කරුණාවක් ඇති වෙනවා. එයා ගාව සත්ව කරුණාවක් තියෙනවා නම් පියා මරන්නේ අපිට පේනවනේ. සුමානෙකට එකක් දෙකක් විතර වහන්න වෙනවනේ පත්‍ර වලින්. මව මරන්නේ බිරිඳ මරන්නේ දරුවා කඟට වීසි කරන්නේ මොනවා තියෙනවද? සත්ව කරුණා. මේ සත්ව කරුණාව ඇති කරන්න මේ කටයුත්ත කළේ. මිනිසාගේ හිත තුළ හිංසා සිතුවිලි උපදිනවා. කෝපයක් ආපුවාම හිංසා කරන්න හිතෙනවා. මේ හිංසා සිතුවිලි මැඩලීම සඳහා මේ සමාජය තුළ සහජීවනය ගොඩනගන්නට අපි සත්ව කරුණාව ගොඩනගා ගන්නවා. එතකොට සෑම සත්වයකටම ඒකගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨයි. සෑම කෙනාගේම ඊ타ත්ම ප්‍රිය වස්තුව තමන්ගේ ජීවිතය. තමන්ගේ ජීවිතය අනුන්ගේ නෙවෙයි. එකම ප්‍රිය වස්තුව මොකද්ද කියලා අහුවාම තමන්ගේ ජීවිතයේ ප්‍රිය වස්තුව විදියට අපිට දකින්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ සත්‍යයත් තමන්ගේ ජීවිතය ප්‍රිය කරනවා. ඒ නිසා අත්තානං උපවං කත්වාන හනේයන ගාතේ කියලා කිව්වා. ඒක තමන්ට ආරෝපණය කරගන්නවා මම මගේ ජීවිතයට ආදර වගේ මේ සත්‍යයත් තමන්ගේ ජීවිතයට ජීවත් වෙන්න. ඉතින් ඔය වගේ ධර්මතා අවබෝධ වෙනකොට කවුරුවත් අපිට තහනම් කරන්න ඕන නෑ. අපිට අවබෝධයක් ඇති වෙනකොට ඇත්ත වශයෙන් ඒ தත්ත්වයටපත් වෙනවා. එතකොට දැන් බලන්න ඒ සතා තනකොළ ටික උලා කාලා මේ මස් ටික හදාගත්තට පස්සේ මස් ටික කාටද අයිති? ඒ සතාට. ඉතින් ඒක අපි උදුර ගන්නවා නම් මොකද්ද එතන තියෙන්නේ? වංචාව. අන්න හිංසාව ගාවට වංචාව සම්බන්ධ කරා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වා. හිංසාව කරන්නේ ඇයි? අර කාගේ මස් ටික මට නෙවෙයි ඌට අයිති. ඒක අපි අරගෙන මරලා විකුණ ගන්නවා මස් ටික. වංචාව. එතනම වංචාව. ඔය දෙක එකතු වුණාම ඊට පස්සේ කිව්වා දුරාචාරය කියලා. හිංසාව වංචාව දුරාචාරය. මිනිසා හැතිරෙන්නේ හිංසාව වංචාව දුරාචාරය. ඕකෙන් ගලව ගන්නට මේ පංචශීල ප්‍රතිපත්තියක් ඔය කයෙන් කරන ටික. ඊට පස්සේ ඉතින් අපිට කටකුත් තියෙනවනේ. ඕකෙන් කතා කරන්න ගියාම මොනවද නොකිය වෙන්නේ?
බොරුව, කේලම, පරුස වචන, හිස් වචන, වැදගැම්මක් නැති දේවල් කියන. එතකොට මේ පංචශීල ප්‍රතිපත්තියෙන් සමාජය තුල මිනිසෙක් සකස් කරන්නේ ඒ මිනිසයාගේ කායික ක්‍රියාකාරකම් හා වචී ක්‍රියාකාරකම් ටික යහපත් කරන්න. ඉතින් මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වම බොරු කියන්න එපා කිව්වා කියලා එපා කිව්වා කියලා. මේ එපා කිව්ව දේවල් නෙවෙයි මේවා. තහනම් කරපු දේවල් නෙවෙයි. ඒ නිසා සෑම කෙනාම කල්පනා කරන්ට මේ බුදුන් වහන්සේ වදාළ ධර්මය ජීවත් වීම සඳහා අපේ ජීවිතයේ සුඛිත මුදිත කර ගැනීමට වදාළ ධමයක්. ඒ ධම අවබෝධ කරගන්න ඕන කොහොමද මේවා සිද්ධ වෙන්නේ කියලා. අපිට මේ අරමුණු ගැටෙනකොට සිද්ධ වෙන දේවල්. ඒ නිසා මේ මිනිසා අවබෝධ කටයුතු ධර්මතා 4ක් ගැන ලෝකෙට ඉදිරිපත් කළා. අපේ පාඩමේදී මේ මානසිකාරය ගැන කතා කරන ගමන්ම අපි මේකත් ටිකක් කතා කරමු. බුදුන් වහන්සේ මිනිසා විසින් ජීවත් වෙ ඉන්නකොට අවබෝධ කටයුතු ධර්මතා 4ක් ඉදිරිපත් කරා. මේ මිනිස්සයා රට්ඨපාල සූත්‍රයේ තියෙන එකත් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ උපනීයති ලෝකෝ අද්දුහෝති කියලා කිව්වා. උපනීයති කියන්නේ පමුණුවන. අපි දවසින් දවස මරණය කරා ලං කරනවා. කෝ බලන්න මරණයෙන් ඈත්තර කට්ටිය දවසින් දවස. දැන් අද දවස ගත වුණාම ජීවත් වෙන්න තිබුණ දවස් වලින් කීයක් අඩු වෙනවද? එකයි. එතකොට කිට්ටු වෙන්නේ කොහටද? අන්න උපනීයති ලෝකෝ අද්දුහෝති. අපි දවසින් දවස මරණය කරා ලං කරන ලෝකයක අපි ඉන්නේ. හැබැයි ඉතින් නහයට ගෙලිනකම් ඔක පෙනුන්නේ නැහැ පහුගිය දවස්වල කාටවත්. මෙතෙන්ට ගැලුවාම තමයි Tamanට අර ධානිය සූත්‍රය වගේ. ධානිය සූත්‍රයේ තියෙන සුත්ත නිපාතේ හරි වැදගත් සූත්‍ර. මිනිහා පාරම් බානවා මට ගව පට්ටියක් ඉන්නවා, මට කිරි දෙන්නු ඉන්නවා, මට නෑම්බියෝ ඉන්නවා, නාම්බෝ ඉන්නවා, පට්ටි ගොන්නු ඉන්නවා, දෝපු කිරි තියෙනවා, මුදුවපු කිරි තියෙනවා. වැස්ත උඹට ඕන වැහපන් කිව්වා. මේ ලංකාවට වෙච්ච එක වගේම තමයි. වැස්ත නහයට ගෙලිනකොට තමයි මේ මිනිහට තේරුනේ. මිනිහා වහින්න කිව්වා. ඒ නිසා කල්පනා කරන්ට අපි මේවා ටිකක් අවබෝධ කරගෙන ජීවත් වෙන්නට ඕන. මේ ධර්මතා ටිකක් අවබෝධ. ඒ නිසා මිනිසා අවබෝධ කටයුතු ධර්මතා 4ක් ඉදිරිපත් කරනවා. උපනීයති ලෝකෝ අද්දුහෝති. දවසින් දවස මරණය කරා අපි ලං වෙන ජීවිතයක් තියෙන්නේ. ඊළඟට කියනවා අත්තානෝ ලෝකෝ අනබිස්සරෝති. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝති. ඒ මරණය කරා ලං වුණාම මරණයටපත් වෙන දවසේ හැංගෙන්න තැනක් නැත. දැන් හොයාගෙන තියෙනවද තැනක්? කියන්න අම්මලා. දුව ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මම ඕස්ට්‍රේලියාව යනවා මාර්යා කතා කරනකොට. දැන් දරුවෝ හදලා පිටරට යවලා ඉන්නවනේ කට්ටියම නේද? මම යනවා මාර්යා කතා කරන දාවට ඕස්ට්‍රේලියාවේ හැංගිලා ඉන්න. පුළුවන් වෙයිද? අත්තානෝ ලෝකෝ අනබිස්සරෝති. සැඟවෙන්න ත්‍රාණ සහිත තැනක් මේ විශ්වයේ තුල නැහැ. සුරක්ෂිත තැනක් නැහැ මිනිසාට. අවබෝධ කටයුතු ධර්මතාවයක් මේ පෙන්වන්නේ. උඹලාගේ මේ මිනිස් ජීවිතයේ යථාර්ථය දැකපල්ලා. මෙන්න මිනිස් ජීවිතය. දවසින් දවස මරණය කරා මහලු වීම කරා දුවලා ඉඳගෙන හැමදාම ඉලන්දාරි වෙලා ඉන්න නේද? නාකි වෙනවා. ඔය ළඟ ඉන්න අනික් කට්ටියගේ තත්ත්වයටපත් වෙනවා. තරුණ කට්ටිය නාකිකම කරා පමුණුවනවා. නාකිතික මරණය කරා පමුණුවනවා. හැබැයි ඉතින් තරුණ අයත් මැරෙනවා. ඒ වුණාට දවසින් දවස මරණය කරා අපි පමුණුවන ජීවිතයක්. ඒ වගේම ඒ මරණය පැමිණෙන දාට හැංගෙන්න තැනක් සුරක්ෂිත තැනක් අපිට කොහෙවත් නැහැ ලෝකේ විශ්වයේ තුල. ඒක දෙවෙනි ධර්මතාවයේ තේරුම් ගත යුතුයි. තුන්වෙනි එක අස්තකෝ ලෝකෝ සබ්බං පහය ගමනියන්ති. ඔන්න වැදගත්.
අස්සකෝ ලෝකෝ තමන් රැස් කරගත්ත ධන ධාන්‍ය ඉඩම් කඩම් ගෙවල් දොරවල් යාන වාහන තනතුරු බලතල කිසි දෙයකට ස්වාමිත්වයක් කියන්නේ නැතුව ඔක්කොම අත්හැරලා යන්න වෙයි කිව්වා. කොබලන්ට දැන් මේ සැරේ තියෙන තපල් මහත්තුරු පට්ටම අරගෙන ඊළඟ ලෝකෙටත් යන්න පුළුවන්ද? බෑනේ. ආයත් හොඩියේ ඉඳලා ගිහිල්ලා වෙලා ඒකට මොකක් හම්බෙයිද දන්නේ නැහැ. ගෙනියන්න බෑ. තනතුරු ගෙනියන්න බෑ. කොබලන්ට ගෙදර අරන් යන්න පුළුවන් අය දැන් හදාගෙන ඇති කාමරයක්වත් අඩු ගන්න අරන් යන්න ඕන කියලා. ඒක ගෙනිය. ඉඩම පාස්පෝර්ට් දැන් බැංකුවේ සල්ලි දාලා තියෙනවානේ. කන්නේත් නැතුව. ඊළඟ ලෝකෙට ගිහිල්ලා තැපැල් මහත්තයා යාළු කරගෙන ගන්න පුළුවන් ඒද කියලා බලන්න. මේ ශරීරයෙන් කෙස් ගහක දෙයක්වත් ගෙනියන්නත් බෑ. අපි රැස් කරගත්ත දේවල් අත්තානෝ ලෝකෝ කියන්නේ සබ්බම් පහය අස්සකෝ ලෝකෝ කිසිම දෙයකට ස්වාමිත්වයක් කියන්න බෑ අපිට. සබ්බම් පහය සියල්ලම අත්හැරලා අපිට යංගි දවසක යන්න වෙනවා. මුලා මේවත් ටිකක් තීරුම් අරගෙන ජීවත් වෙලා ලෝකේ. එහෙම ජීවත් වෙනවා නම් මේ කුලල් කාගෙන ඉන්නේ රට තුල, විශ්වයේ තුල. අර බලවත් රාජ්‍ය මේ බලවත් රාජ්‍යයට ගහලා ඒක තමන්ගේ යටතට ගන්න බලනවා. අර රට අල්ලන්න මේ රට බලනවා. මේක බුදුන් වහන්සේගේ ජීවමාන කාලේ නම් පටන් ගත්තේ. අජාසත්ත ලිච්ඡවින්ගේ රාජධානිය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. අධිරාජ්‍යවාදී සංකල්ප. මේ ආක්‍රමණ. එතකොට මෙන්න මේ නිසා අපි කල්පනා කරමු අපි මේ සෑම දෙයක්ම අවබෝධ කරගෙන ජීවත් වෙනවා නම් අපි මීට වඩා දැහැමි වෙනවා. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයන්ති. එතකොට කිසි දෙයකට ස්වාමිත්වයක්. අනිත් එක තමයි මං හතරවෙනි කියලා කිව්වේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ කොච්චර තිබුණත් මදි කවදාවත් තෘප්තියක් නැත හැමදාම තණ්හාදාස කෙනෙක්. ඉතින් තණ්හාදාසලයි තණ්හාවචීලයි එකතු වෙලා ලෝකේ ගෙනියනවා. අපි මේ කට්ටියට තණ්හාවචීලා කියමු. අපි දාස කියලා දාලා තියෙනවනේ. ඔය දෙකොල්ල මේ ලෝකේ පවත්වනවා. ඉතින් ඒ නිසා මේවා තේරුම් අරගෙන අපි කටයුතු කරමු. එතකොට මේවා නිසා තමයි අපි යම්කිසි හිත පිළිබඳ මේ ඔක්කොම මේ චිත්තසංතානයේ සිද්ධ වෙන දේවල්. මේ සිතුවිලි මේ රූපයක් හැප්පුණාම සිතුවිලි අපි එක එක ලෝකවලට අරන් යනවා. ඒ නිසා තමයි කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කියලා හේමවත බුදුන් වහන්සේගෙන් අහන්නේ. ඉතින් හේමවත යකා කියලා සාතාගිරි යකා කියලා අයින් කරලා දාලා තියෙනවා. ඒ මිනිස්සු අහලා තියෙන ප්‍රශ්න බැලුවාම මොනතරම් බුද්ධිමත් ඥානවන්ත මිනිස්සුද කියලා. දැන් ආලවක අපිට පෙන්නලා තියෙන්නේ අප්පා අපරාධකාරයා බුදුන් වහන්සේටත් බැන්න ඒක යකා ඒක නාඩගම් නටන්න ලෑස්ති කරගත්ත. කවුද? ආලවක නාඩගම. මොන්න බුද්ධාගමෙන් හදලා තියෙන්නේ. නමුත් ආලවක අහලා තියෙන ප්‍රශ්න ආලවක අහන්නේ බුදුන් වහන්සේගෙන් මේ ඕගෙන් ඈතර වන්නේ කෙසේද? සිතුවිලි ඕගෙන්. මේ සංසාරයෙන් ඈතර වෙන්නේ කොහොමද? මේ දුකෙන් කෙලවර වෙන්නේ කොහොමද? හිත පිරිසුදු කරගන්නේ කොහොමද? ඔන්න ආලවක අහලා තියෙන ප්‍රශ්නේ. ඊව කතා කරන්නේ ආලවක නටන්න ගත්තා. ඉතින් ආලවක නැටුමක් දාලා නාටකමක් දාලා මිනිසා සන්තෝෂ කරනවා. එතකොට සාතාගිරි හේමවත දෙන්නත් බුදුන් වහන්සේ හමුවෙන්න ගිහිල්ලා අහපු ප්‍රශ්න. කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ මේ ආධ්‍යාත්මික ලෝකේ ඇතිවන්නේ කොහොමද? අපිට දැන් ලෝකයක් හැදිලා තියෙනවා. මේ අරමුණක් දැක්කහම අපි ලෝකයකට අරයි යනවා. මම මේ සැරේ පත්තරේ ආලෝක පත්තරේ ලියලා තියෙන හොඳ නිදර්ශනයක්. මේ ලুকুවට ධර්ම જાති හොයන්න යන්න එපා. මේ පොඩි සිද්ධියක් අරගෙන කල්පනා කරන්න. ඒ මොකද මේ ත්‍රිපිටකයක් උගන්වලා නැහැ මේ රහත් වෙන්න රහතන් වහන්සේලාට. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තතහගතෝ ආහ කියනකොට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වුණා උපතිස්ස පිරිවැජියට.
ඒ වගේ මේ ධර්මතා ගැටි එකක්. අපි ගත්තොත් එහෙම අපි පුංචි කාලේ ශික්ෂා මාර්ගය කියලා පොතක් කියවුවා. මං විතරයි වෙන්න ඇති. මං ඉතින් 82 මිනිහින්ද රවත් ඉන්නවා අර කනකොල්ල මහත්තයා ඉන්නවලු. එයා ශික්ෂා මාර්ගය කියලා තියෙනවා දෙකේ ශික්ෂා මාර්ගයේ පොත. කුමාරතුංග මුනිදාසතුමා ලියලා තිබුණා පහට යනකන් ශික්ෂා මාර්ග අපිට තිබුණා දෙකට ශික්ෂා මාර්ගය. ඒක තමයි මිනිසා තා මුරුංග ගහයි කතාවක්. ඒක ලක්ෂණ මේ පැත්තේ පින්තූරෙකුත් තියෙනවා. මට දැනුත් පේනවා. ඒ තරම් ධාරණය වෙලා. ඉතින් මොකද කරේ? ඔන්න මිනිහාට තියෙනවා පුංචි පැල්පතක්. මේක තේරුම් ගන්න. අපි ගෙනියන ලෝක කොහෙද කියලා බලන්න. මේ මානසිකාරයෙන් අපි ගෙනියන ලෝක මෙනෙහි වෙන්න පටන් ගත්තාම යන්නේ කොහෙද කියලා. දැන් මේ මිනිහා ස්තෝප්පු ඇවිල්ලා මේ ඉඳ ගන්නකොට දොරකඩ තියෙනවා මුරුංග ගහක්. මිනිහා මුරුංග ගහ දිහා බැලුවා. දෙයියනේ කරල් ටිකක් හැදිලා තියෙනවා සෑහෙන්න. මිනිහා දැන් ඉතින් ඕන මෙනෙහි වෙනවා. මේ සැරේ මුරුංග හොඳ පළදාවක් තියෙනවා. මට මේ සැරේ මුරුංග ටික විකුණා ගත්තොත් එහෙම හොඳ සල්ලි ටිකක් ගන්න පුළුවන්. මේ සල්ලි ටික ගත්තයින් පස්සේ ඇත්ත වශයෙන් මට පුළුවන් මම මේ ඔච්චර කල් ජීවත් වෙන මේ පැල්පත කඩලා මට හොඳ ගයක් හදා ගන්නටත් පුළුවන්. දැන් ඉතින් මිනිහා ගයක් හදන්න දැන් මුරුංගත් කොල්ලා සල්ලි ගෙනල්ලා දැන් ගෙදර ඉන්නේ මේ. දැන් සල්ලි ගෙනල්ලා දැන් සල්ලි ටික අරේ තියලා දැන් ඉතින් මිනිහා මොකද කරේ? දැන් ගේ හදන්න ගෙපොල කපන්න කොතනද ගෙපොල කපන්න ඕනේ? ඉතින් මිනිහා බලනවා මේ වත්තේ මේ මැද කෑල්ල තමයි හොඳ. මොකද ඉතින් දිට්ටි තියෙනවානේ. අර පැත්තට පාත පල්ලම් වලට ගියොත් පෙරේත පාදේ මේ මුදුන තමයි හොඳ. ඒ හින්දා මේ ඉස්සරහ කෑල්ල තමයි ගේ හදන්න හොඳ. ඒ හින්දා මම දැන් ගෙපොල කපන්න ඕන කියලා මේක මොකද කරේ? ගෙට ගිහිල්ලා ඉවර වෙලා පොරවත් අරගෙන වෙයිලා මුරුංග ගහ කපලා ඉවරලා දැන් හති අරින්ට පිලේ ඉඳගෙන ඉන්නකොට මිනිහා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට වත් වුණා. මිනිහා කොහෙද අරන් ගියේ? මෙන්න මානසිකාර්ය. මෙන්න අයෝනිසෝ මානසිකාර්ය. ආය ලොකු පොතක් ඕනද? කුමාරතුංග මුනිදාසතුමාගේ මිනිසාසා මුරුංග ගහේ කතාව ඇති මිනිහෙකුට හැදෙන්න. බණ ඒ නිසා තමයි මානසිකාර්යය නිරෝධ කරන්න ඕනන්නේ. අපි මානසිකාර්යය අයෝනිසෝ මානසිකාර්යය නිරෝධ කරනවා ඉස්සල්ලා. ඊළඟට මානසිකාර්යය නිරෝධ කරනවා. ඊට පස්සේ චේතෝ විමුක්තියටපත් වුණාම අපිට නිවනක් තියෙනවා. ඒ නිසා තමයි සබ්බාසව සූත්‍ර දේශනාව ශ්‍රේෂ්ඨ දේශනාවක් විදිහට අපි දැකිය යුත්තේ. ඒ සබ්බාසව සූත්‍ර දේශනාවේ තමයි බුදුන් වහන්සේ පැහැදිලිව අපිට කිව්වේ කිංච ඥානතෝ කිංච පස්සතෝ ආසවානං කයෝ හෝති. කුමක් දැක්කොත් කුමක් දැනගත්තොත් නුඹලා කෙලෙස් ප්‍රහීන කළ හැකිද කියලා අහලා යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං කියන මේ චිත්තසංතානේ පවත්න මේ සංසාර ගමන ගෙනියන මනසිකාරය. කායත් වේදා පරම්මරණ තත්ත්වයටපත් කරන්නේ මනසිකාරය. එතකොට මේ සංසාර ගමන සම්පූර්ණයෙන්ම පවත්න්නේ මේ චිත්තසංතානේ සිද්ධ වෙන මානසිකාර්ය මගින්. ඒක දෙආකාරයි. අයෝනිසෝ මානසිකාරයෙන් සංසාරයට යනවා ආපස්සට එන්න පුළුවන් අපිට යෝනිසෝ මානසිකාරයෙන්. එතකොට යෝනිසෝ මානසිකාරයෙන් අයෝනිසෝ මානසිකාරය නිරෝධ කරලා ඊට පස්සේ ඒ යෝනිසෝ මානසිකාරයත් නවත්වනවා. ඇයි යෝනිසෝ මානසිකාරය නවත්තන්නේ? යෝනිසෝ මානසිකාරයෙන් තමයි බ්‍රහ්ම ලෝක වලට යවන්නේ. අයෝනිසෝ මානසිකාර වලින් තමයි දිව්‍ය ලෝක වලට යන්නේ. හිතිය ගමන් දිව්‍ය ලෝක වල. චාතුර්මහා රාජිකේ තාවතින්සේ යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති කියලා දිව්‍ය ලෝක 6ක්ම පෙන්නලා තියෙනවා. ඔය 6 මොකටද පෙන්වන්නේ කියලා හිතුවේ නෑ. ඒවා හරියට සංගණනය කරලා කියනවා වගේ දැන් කියන්නේ මේ කට්ටිය ලංකාවෙන් ඇවිල්ලා සංගණනය කරලා දිව්‍ය ලෝක 6යි තියෙන්නේ කියලා ඇවිල්ලා බණ කියනවා වගේ කියනවා. ඔය දිව්‍ය ලෝක 6 ඇහෙන් යන දිව්‍ය ලෝකේ, කනෙන් යන දිව්‍ය ලෝකේ, නහයෙන් යන දිව්‍ය ලෝකේ, දිවෙන් යන දිව්‍ය ලෝකේ, කයෙන් යන දිව්‍ය ලෝකේ, මනසින් යන දිව්‍ය ලෝකේ. මම එකක් විතරක් කියන්නම්. කයෙන් යන දිව්‍ය ලෝකේට නම දාලා තියෙන්නේ නිම්මාන රති දිව්‍ය ලෝකේ කියලා. ඉතින් වැඩි හිටියෝ තේරුම් ගන්නට මොකද්ද කියලා. නිම්මාන රති රතිය නිර්මාණය කරන දිව්‍ය ලෝකයට. ඉතින් ඕකට යන්නත් පින්දහම් කරන්න ඕනද? උත් අරුපහේ හෝටලයකට ගියාම නිම්මාන රති දිව්‍ය ලෝකේ. ඉතින් මේවා මිනිස්සු තේරුම් ගන්න ඕන. මේ අයෝනිසෝ මනසිකාරයෙන් දිව්‍ය ලෝකවලට සංසාරේ විවිධ ලෝකවලට අපි මනක්කල්පිත ලෝකවලට පමුණුවනවා. යෝනිසෝ මනසිකාරයෙන් බ්‍රහ්ම ලෝකවලට පමුණුවනවා. ඔය දෙකේම නිවනක් නැහැ. ඔය දෙකම ලෞකිකයි. ඕකෙනුත් විමුක්ත වෙන්න තමයි උන්වහන්සේ අතවෙනි විමුක්තියක් කියුවේ සංඥා වේදිත නිරෝධය.
අපි එතෙන්ට යන්න තමයි මේ ධර්මතාවය අවබෝධ කරගන්න යන්නේ. දැන් ගිය මාසෙත් අපි සාකච්ඡා කරා අයෝනිසෝ මනසිකාරය. ඉතින් අද අයෝනිසෝ මනසිකාරයෙන් ගෙදර ගිහිල්ලා මොකද්ද කරන්න ඕනන්නේ? මම ඇත්ත වශයෙන්ම දිව්‍ය ලෝක වලට ඉන්නකොට යන්නේ නැද්ද කියලා හොයලා බලන්න. මේ දිව්‍ය ලෝක හයටම ටෙලි නාට්‍යයක් බලනකොට මොන දිව්‍ය ලෝකෙද ඉන්නේ මේ දුවලා හැම? දැන් රූප බල බලා ඉන්නවා. ඉතින් ඒක එක දිව්‍ය ලෝකයක්. සින්දු අහනකොට තව දිව්‍ය ලෝකයක්. සද්දෙට, ගන්ධෙට තව දිව්‍ය ලෝකයක්. රසයට, කනවලාට, තුසිතේ. එතකොට මෙන්න මේ වින්දන වලට පත් කරනවා. මේ ඔක්කොටම පත් කරන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. අපි අයෝනිසෝ මනසිකාරය නිරෝධ කරන ක්‍රම ටික ඊළඟ ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරමු. අද දවසේ ඔබ සෑම දිනකටම මම පණිවිඩයක් දුන්නා. පළවෙනි එක තමයි බුදුන් වහන්සේ හතුරෙක් විදිහට ආශ්‍රය කරන්න එපා. මිතුරෙක් විදිහට ආශ්‍රය කරන්න කියලා බුදුන් වහන්සේ අපෙන් ඉල්ලුවා. ඒක අනුගමනය කරන්න මොකක් හරි වැරද්දක් වෙනකොට මම මේ බුදුන් වහන්සේ හතුරෙක් විදිහට ආශ්‍රය කළා නේද මේ වැරද්ද කරේ කියලා ටිකක් මෙනෙහි කරන්න. ඒව මෙනෙහි කරන්න. ඒ නිසා ඊට පස්සේ මෙහෙම වැරද්දක් නොවෙන්නම අවබෝධ. තමන් ගාව බුදුන් වහන්සේ වැඩ ඉන්නවා නම් ඒ බුදුන් වහන්සේ මොහොතට එකපාරට පිට යනවා. පිට වෙනවා. එන්නේ නැහැ. කොසමෑ නුවරට වඩින්නේ නැහැ කියන්නේ ඒකයි. පිටපැත්තේ ඉන්නේ. ඒ නිසා තමන් බුදුන් වහන්සේ සමග ජීවත් වෙනවා. බුද්ධ ශක්තියත් එක්ක ඒ බුද්ධ ශක්තියත් එක්ක ජීවත් වෙනකොට තමන්ගේ චිත්තසංතානයේ අයහපත් ක්‍රියාවලට තැනක් දෙන්නේ නැතුව ඒ අයහපත් සිතුවිලි පාලනය කරගෙන ජීවත් වීමට ඔබ සෑම දිනම අද ලැබුවා වූ ධර්මඥාණයෙන් ඊට අදාළ ශක්තිය ලැබේවා. චිත්ත ශක්තියක්. ඒ චිත්ත ශක්තිය සරණ වෙලා තමන්ගේ දෛනික ජීවිතය මේ වින්දනයන් දැහැගෙන බැඳගෙන උපාදානය කරගෙන ජීවත් වෙන ජීවිතයෙන් ඈත් වෙලා මජ්ක්‍ධිමා පටිපදාවෙන් ජීවත් වීමට ඔබ සෑම දිනකටම මේ ධර්මඥානයේ බුද්ධ ශක්තිය වතෙන් සරණ වේවා කියලා මම ආශිර්වාදනය කරනවා.